समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं धम्मं संघं नमस्सामि උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් ඔබ සුවපත් වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, තවත් සම්බුද්ධ භාෂිතයක් ශ්‍රවණය කොට අසන ධර්මය නුවණින් මෙනෙහි කොට තමන්ගේ ජීවිතයට ගලපා බලමින් ජීවිතාබෝධය ලබන්නට ධර්මාබෝධය ලබන්නටයි ඔබ මෙසේ සවන් යොමා තමන්ගේ මුළු සිතම යොදවා සිටින්නේ. සදහවතුනි, අතීතයට සාපේක්ෂව අතීතයේ කිව්වොත් මීට දශක දෙක තුනකට සාපේක්ෂව වර්තමානය ගැන කල්පනා කළොත් වත්මන් මිනිස්යාට තියෙන ලොකුම හිඩැස තමයි මානසික සැප, සතුට, සැහැල්ලුව, සැනසීම නැතිවීම. කායික රෝගවලට වඩා වර්තමානයේ වන විට මානසික රෝග බොහෝ සෙයින්ම වැඩි වෙලා තිබෙනවා. එම මානසික ව්‍යාධීන් අතර මානසික ආතතිය, විෂාදය, නොයෙකුත් මානසික අක්‍රමතා, ඒවා මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ ඩිසෝඩර්ස් හැටියට.
එතකොට විවිධාකාර අක්‍රමතා මනස තුල ගොඩනැගී තිබෙනවා. ඇයි වත්මන් මානවයාට මෙහෙම සිද්ධ වුනේ? වත්මන් මානවයාට මෙවැනි දේවල් අත්දකින්නට සිද්ධ වුනේ එකම එක කාරණයක් නිසා. කුමක්ද එකම එක කාරණය? ඉන්ද්‍රියන්ට විවේකයක් ලබා නොදීම. වර්තමානයේ වන විට බලන්නකෝ අපේ ඇස්වලට අපි ලබා දෙන විවේකයේ ගොඩක් අඩුයි, සීමිතයි. මම ඔබට මුලින්ම කිව්වා මීට දශක දෙක තුනකට සාපේක්ෂව වර්තමානය ගැන කල්පනා කරද්දී මානසික සතුට ගිලිහිලා කියලානේ කිව්වේ. බලන්න 80 90 දශක වෙනකොට තමයි ටික ටික රූපවාහිනිය කරලියට ආවේ. ඊට පස්සේ මේ ස්මාර්ට්ෆෝන් යුගය අපි අත්දකින්නේ 2010න් වගේ පස්සේ. එතකොට මේ නව සියවසේ ආරම්භක දශකයේ තුලවත් මේ ස්මාර්ට්ෆෝන් ප්‍රශ්නය මෙච්චරටම තිබ්බේ නැහැ. දැන් මේක මේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ අපේ S2ට අපි ලබා දෙන විවේකය ගොඩාක් අඩු වෙලා තිබෙනවා. දසවන් වලට අපි ලබා දෙන විවේකය ගොඩක් අඩු වෙලා. අපිට අද සැප නින්ද බොහෝ සෙයින්ම අහිමි වෙලා තිබෙනවා. අපිට අපි ගැන හිතන්නට තියෙන වේලාව ගොඩක් ඇහිරිලා. අපි බාහිර ලෝකයේ තියෙන දේවල් තමයි සර්ච් කරන්නේ. බාහිර ලෝකයේ තියෙන දේවල් තමයි අපි නිතර හොයන්නේ. ඒ තොරතුරු තමයි අපි ගබඩා කරගන්නේ. එතකොට බාහිර ලෝකයෙන් අපි නිතර කරුණු මේ හිතට ගබඩා කරගන්නකොට මේ හිතේ පවතින යහපත් ඉඩකඩ ඇහිරිලා යනවා. එතකොට අලුතෙන් යහපත් දෙයක් මේ හිතට ඇතුල් කර ගැනීමේදී මේ හිත ඒක ලබා ගන්න කැමති නැහැ. මේක හරියට මේ පරිගණක පද්ධතියක ක්‍රියාත්මක වීම වගේ. දැන් පරිගණක පද්ධතියක දැන් අපි ගත්තොත් හાર્ඩ් ඩිස්ක් එක කියලා කියනවා. හරිද? මූලික දත්ත ගබඩාව. මූලික දත්ත ගබඩාව ඇහිරෙන්න පරිගණකයේ වේගය ක්‍රමානුකූලව අඩු වෙනවා. පරිගණකයේ ස්ටක් වෙන්න බලනවා, හිර වෙන්න ගන්නවා. අපේ ජීවිතවලත් එහෙමයි. යහපත් දෙයක් අපි කියෙව්වත් ශ්‍රවණය කළත් මේ විදිහට මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකින් අපි නරඹමින් ශ්‍රවණය කළත් බොහෝ විට අපි මේ නරඹමින් ශ්‍රවණය කරන දේ අපේ අවබෝධයේ පිණිස පවතින්නේ නැති වෙන්නට මූලිකම හේතුව තමයි අපේ අර මනසේ පවතින යහපත් ඉඩකඩ ඇහිරී පැවතීම. අනිත් එක දැන් දේශකයන් වහන්සේලා හැටියට අපි දැන් කාලයක් තිස්සේ ඔබට කියනවා සිල් රකින්න. භාවනා කරන්න. නුවණින් විමසන්න, ප්‍රඥාව දියුණු කරන්න කියලා. ඕනම දෙයක් නිතර යලි ඇහෙනකොට ඒක සාමාන්‍ය බවට පත් වෙනවා. නේද? ඒක සාමාන්‍යකරණයට පත් වෙනවා. නමුත් එහිදී දැන් මම මේ ළඟකදී ඉඳලා කල්පනා කරපු දෙයක් තමයි අපි මේ සදැහැතියන්ට භාවනා කරන්න කියලා අවවාද කළාට, අනුශාසනා කළාට අපි අර අවවාද අනුශාසනා කළ පමණකින් මේක කරන්නේ. ඒක නිකන් ගලාගෙන යන වචන මාලාවක් විතරයි. එහෙනම් මේක අපි මිනිස්සුන්ට කරලා පෙන්වන්න ඕනේ. කරලා දෙන්න ඕනේ. මේ වෙලාවේ අපි ඒක කරන්න ඕනේ.
ඒක නිසා සෑම දම් දෙසුමක ආරම්භයේදී මම ඔබව පුංචි මානසික අභ්‍යාසයකින් දිරි ගන්නනවා, තෙද ගන්නනවා. එතකොට ඔබ මේ භාවනා ක්‍රමය ස්වල්ප වශයෙන් හරි තේරුම් ගන්නට, අවබෝධ කර ගන්නට නුවණ යොදන්නට ඕනේ, උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඒක නිසා වර්තමානයේ තුල පවතින මේ මානසික අසහනය, ආතතිය, විෂාදය වගේ තත්වයන් බොහෝ සෙයින්ම බෙහෙත් ඖෂධ නොගෙන, එන්නත් නොගෙන, උපදේශන සේවාවන්ට සම්බන්ධ නොවි, කියන්නේ කවුන්සලින් සර්විස් වලට සම්බන්ධ නොවි, ඔබට මෙවැනි මේ සරල භාවනා මානසිකාරයක් තුලින් ලොකු මානසික නිදහසක්, සතුටක්, තෘප්තියක් අත්දක ගන්නට ලැබෙනවා. එතකොට ඔබේ මනසේ පවතින යහපත් ඉඩකඩ වැඩි වෙනවා. ඔබට තේරෙනවා මම මේ දාගන්න දේවල් අනවශ්‍යයි. මම මේ රෑ නිදි වරාගෙන ෆෝන් එකේ මුවායාගෙන මම මේ නරඹන දේවල් අනවශ්‍යයි. මම ටෙලිවිෂන් වල හිත විනාශ කරන දේවල් දකින්න, නරඹන, අහන එක අනවශ්‍යයි කියලා ඔබටම හිතෙනවා. කවුරුත් වාරණයක් දාන්නේ නැහැ. ගෙදරින් ටෙලිවිෂන් එක අයින් කරනව නෙමෙයි. ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක වීසි කරනව නෙමෙයි. ඔබ රූපවාහිනී නැරඹුවත්, ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කළත් ඔබ අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා මේකෙන් විනාශ නොවි. මේ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් මෙවලම් වලින් මම යහපත උදා කරගන්නේ කොහොමද කියන එක ඔබේ නුවණට, ප්‍රඥාවට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඔබ ටික නමුත් ස්වල්ප වශයෙන් නමුත් මානසික අභ්‍යාසයක නිරත විය යුතුයි. ඒක නිසා අදත් බණ අහන්න කලින් මම ඔබ මුලින්ම දැනුවත් කළේ මානසික සතුට, නිදහස, තෘප්තිවන්ත බව අත්දකින්නේ කොහොමද කියන එක ගැන වචන කීපකින් කියලා දෙන්නයි, දැනුවත් කරන්නයි. එහෙනම් අද අපි මුලින්ම භාවනා කරලා ඊට පස්සේ බණ අහමු. හොඳයි. ආරම්භක පියවර. ඔබ ඉන්න තැන, ඉන්න විදිහ, අවට වටපිටාව කිසිවක් වෙනස් කළ යුතු නැහැ. හැමදේම හොඳයි. දැන් ඔබ ඔය ඉන්න විදිහට දැස් පියාගන්න. දැස් පියාගත්තට පස්සේ ඔබේ ඇස් වලට මොකවත් පේන්නේ නැහැ. නාසයට විශේෂ ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. ආහාර පාන අනුභවයක් නැති නිසා, පානය කිරීමක් නැති නිසා දිව කැළඹිලා නැහැ. කයත් එක තැනක තිබෙන නිසා කායික ලොකු අපහසුාවක් නැහැ. දැන් ඔබේ ජීවිතේ වඩාත්ම සංවේදී ඉන්ද්‍රියන් වෙන්නේ ඔබේ දසවන් නම් වූ කන සහ ඔබේ මනසයි. එහෙනම් ඔබ දසවන් සංවේදී කරගෙන අහන එක හරියට අහලා හිතට අදාළ පණිවිඩය ලබා දෙන්න. ඔබ හිතන්න මෙන්න මෙහෙම. ඔව්. මම මේ ඉන්න තැන හොඳයි. ඉන්න වටපිටාව හොඳයි. ඉන්න ඉරියව්ව හොඳයි. කරන අභ්‍යාසයත් හොඳයි. හැමදේම හොඳයි. හැමදේම හොඳයි. සියල්ල හොඳයි. කිසිම දෙයක් මට පාලනය කරන්න ඕනේ නැහැ. කිසිම දෙයකට මට අණ දෙන්නට ඕනේ නැහැ. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. කිසිවක් මට වෙනස් කරන්නට ඕනේ නැහැ. මට මේ වෙලාවේ කිසි කම්මැලිකමක් නැහැ. මං ඉතාමත්ම හොඳ අවදියෙන් සිටින්නේ. ඇත්තෙම මට මේ වෙලාවේ කිසි කම්මැලිකමක් නැහැ.
මට මේ මොහොතේ කිසි කම්මැලිකමක් නැහැ. මම මේ ඉන්න විදිය හොඳයි. ඉන්න තැන හොඳයි. අවට වටපිටාව හොඳයි. මම පවත්වන ඉරියව්ව හොඳයි. මම වාඩි වෙලා ඉන්න විදිය හොඳයි. මගේ දෙපා තිබෙන තැන හොඳයි. මගේ දෙයත් මේ තියෙන තැන තිබ්බෙදෙන් කිසිවක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. හැමදේම හොඳයි. මට මේ මොහොතේ කිසි කලබලයක් නැහැ. කිසි කලබලයක් නැහැ. කිසි කලබලයක් නැහැ. මට මේ මොහොතේ කිසි හදිස්සියක් නැහැ. කිසි හදිස්සියක් නැහැ. කිසි හදිස්සියක් නැහැ. මම ඉවසනවා. 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 සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. කිසිවක් පාලනය කරන්න ඕනේ නැහැ. කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. මම ඉවසනවා. හැමදේම හොඳයි. කිසිම කලබලයක් නැහැ. කිසිම හදිස්සියක් නැහැ. මට කිසි කම්මැලිකමක් නැහැ. හැමදේම හොඳයි. අපි උපේක්ෂා භාවනාව මේ විදිහට බෙදහින් කරමු. තවදුරටත් තැම්පත් සිතින් ඔබේ ප්‍රඥාව මෙහෙවන්න. ස්වාමින් වහන්සේ ලබා දෙන උපදෙස් ඔබ නුවණින් විමසන්න. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න සෑම සියලු දෙනාටම ජාති ආගම් කුල පන්ති උඩරට පහතරට උතුරු දකුණ මේ ජීවත් වන සෑම සිළු දෙනාටම පොදුවේ බලපාන එකම එක ධර්මතාවයක් තිබෙනවා. ඒ තමයි කර්මයේ ධර්මතාවය. කර්ම ධර්මයට අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. බුදුරජාන් වහන්සේ අපිට පවසන උපේක්ෂාව නම් වූ භාවනාව. එය මහා බ්‍රහ්ම විහාර භාවනාවල සතරවන භාවනා කර්මස්ථානය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. උපේක්ෂා භාවනාව සිද්ධ වෙන්නේ මෙහෙමයි. කම්මස්සකා, කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිසරණා. යං කම්මං කරිස්සanti කල්යාණං වා පාපකං වා තස්ස දායාදා භවිස්සanti. අපසතු තමන්ගේ වත්කම බවට පත්වන්නේ, තමා සතු තමාට අයත් දේ බවට පත්වන්නේ කර්මයයි. හිතින් හිතන දේ, මුවින් පිට කරන වචන, කයින් කරන ක්‍රියා. කම්මස්සකා, කර්මයේ ස්වකීයයි. ඔබට මට අප හැමතෙම කර්මය තමයි එකම දායාදය. කම්ම දායාදා, කර්මය දායාදයයි. කම්ම යෝනි, කර්මයට අනුරූපීව තමයි සුගතියේ හෝ දුගතියේ උපත කරා යන්නේ. කාගේවත් බලපෑමකට අනුව නොවේ. රැස් වෙන කර්මයට අනුව තමයි සුගතියේ උපදින්නේ, දුගතියේ උපදින්නේ. ඉබේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. කම්ම බන්දු, අපිට ලැබෙන දෙමව්පියන්, අපිට ලැබෙන දූ දරුවන්, ඔබට ලැබෙන සැමියා, ඔබට ලැබෙන බිරිඳ, ඔබට ලැබෙන ඥාති හිතයිසීන්, ඔබ කරන රැකියාව,
ඔබ ජීවත් වෙන ප්‍රදේශය ඔබට නිතර නිතර අත්දකින්නට සිද්ධ වෙන මිහිරි අමිහිරි හොඳ නරක අත්දැකීම් බොහෝ විට සිද්ධ වෙන්නේ කර්මයට අනුරූපීවයි. ඔබ යමෙක් ඇසුරු කරලා බහුලව සතුටු වෙනවා නම්, බහුලව දුක් වෙනවා නම්, බහුලව සැනසෙනවා නම්, බහුලව පීඩාවටපත් වෙනවා නම්, එයට හේතුව කර්මයේ බලපෑමයි. කම්ම බන්දු. කම්ම පටිසරණ අපිට රැකෙන්න තියෙන්නේත් කර්මයෙන්මයි. පාප කර්ම දුරුකොට පුණ්‍ය කර්ම රැස් කිරීමෙන්ද, අකුසල කර්ම දුරුකොට කුසල කර්ම රැස් කිරීමෙන්ද, ද්වේෂ සහගත කර්ම දුරුකොට මෛත්‍රී සහගත කර්ම රැස් කිරීමෙන්ද, නපුරු කර්ම දුරුකොට යහපත් කර්ම රැස් කිරීමෙන්ද, නරක කර්ම දුරුකොට හොඳ කර්ම රැස් කිරීමෙන් අපිට කර්මයෙන්ම ආරක්ෂා වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා යලි යලි නිතර නිතර හිතන්නට ඕනේ. මං වගේම ලෝකේ ජීවත් වෙන අනිකුත් සෑම සියලු සත්වයන්ම කර්මය තමයි තමන්ගේ දේ කරගෙන ඉන්නේ. කම්මස්සකා. කර්මය තමයි දායාද කොට සිටින්නේ. කම්ම දායාදා. කර්මයට අනුව තමයි උපත ලබන්නේ. කම්ම යෝනි. කර්මයෙන් තමයි වටපිටාව සකස් වෙන්නේ. කම්ම බන්දු. කර්මයෙන් තමයි රැකෙන්න තියෙන්නේ. කම්ම පටිසරණ. යං කම්මං කරිස්සanti. යම් යම් කර්මයන් කරයි නම් කල්යාණං වා යහපත් වේවා පාපකං වා පාපී වේවා තස්ස දායාදා. එයම තමයි අපිට නැවතත් ත්‍යාගයේ දායාදයේ හැටියට උරුමයේ හැටියට ලැබෙන්නේ. ඒක නිසා මෙම කර්මයේ ධර්මතාවය යලි යලි විමසමින් මේ ලෝකයේ මේ සිදුවෙන දේවල් ගැන මදහත් බව ඇති කර ගනිමින් ප්‍රඥා ලෝකය පහළ කර ගන්නට මෙම උපේක්ෂා භාවනා මනසිකාරය අප හැම දිනාටම මහෝපකාරී වෙත්වා. සාදු සාදු සාදු. සදහවතුනි, ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුලින් අද ඔබව දැනුවත් කරන්නේ සංයුක්ත නිකායට අයත් කන්දක වග්ගයේ පුප්ප වග්ගයේ සඳහන් වන නදී සූත්‍රය ඇසුරෙන්. නදී කියලා කියන්නේ නදිය. එහෙම නැත්නම් මේ ගංගාව කියන දහසින්. බුදුරජාන් වහන්සේ දිනක් මෙසේ දේශනා කරනවා. මහණෙනි, පර්වතයකින් ගලා බස්නා නදියක් තිබෙනවා. ඒ නදිය දියට වැටුණු හැම දෙයක්ම වේගයෙන් පහළට අරන් යනවා. දුර ඈතට අරන් යනවා. වේගවත් සැඩපහරින් ගලා බසිනවා. ඉතින් ඔය නදිය දෙපස ඉවුරේ වැලුක් තන ආදී වැවිලා තිබෙනවා නම් ඒ හැම වැලුක් ගසක්ම ඒ හැම මුලක්ම තිබෙන්නේ ගලා බසින නදියටම යොමු වෙලයි. කුසතන ආදියත් වැවිලා තියෙනවා නම් ඒවා තිබෙන්නේත් ගලා බසින නදියටම බර වෙලයි. බබුස්තන ආදිය ඉලුක් පන් ගස් ආදිය තිබෙනවා නම් ඒවා තිබෙන්නේද ගලා බසින නදියට යොමු වෙලයි, පහත් වෙලයි. සැවැන්දරා පඳුරුත් වැවිලා තිබෙනවා නම් ඒවා තිබෙන්නේත් ගලා බසින නදියටම පහත් වෙලයි. යම් තාක් ගඟ දෙපස, නදිය දෙපස විවිධ ගස් වර්ග වැවිලා තිබෙනවා නම් ඒ හැම ගහක්ම තිබෙන්නේ නදිය දෙසට පහත් වෙලයි, යොමු වෙලයි, බර වෙලයි. මහණෙනි, ඔය ගංගාවට එක්තරා මිනිස්සෙක් වැටෙනවා. දැන් ගංගාව වේගයෙන්
සැඩපහරක් හැටියට මහා වැස්ස වැහැලා ජලකඳ දෙගොඩ තලා ඉවුරු තලා යන අතරේ වේගයෙන් ගංගාව ගලා බහිනවා. ඔය අතර තමයි මිනිස්සෙක් ගංගාවේ සැඩපහරට වැටෙන්නේ, හසු වෙන්නේ. ඔහුව ගංගාවේ සැඩපහරට අහු වුණාට පස්සේ වේගයෙන් පහළට ගහගෙන යනවා. වේගයෙන් ගඟේ පහළට ගහගෙන යනකොට ඔහු ඉවුරට ලං වෙනවා. ඉවුරට ලං වෙද්දී ඔහු කුමක හෝ එල්ලෙන්න බලනවා. ගහගෙන යන මිනිස්සයා තුත්තිරි ගහේ වුණත් එල්ලෙනවා කියලත් පැරණි හෙළ ප්‍රසිද්ධ කියමනක් තිබෙනවනේ. ගහගෙන යනකොට තුත්තිරි ගහේ හරි එල්ලෙනවා. තුත්තිරි ගහ කියලා කියන්නේ මහා විශාල ශක්තිමත් ගහක් නෙමෙයිනේ. නමුත් තනකොළේක හරි එල්ලෙන්න තමයි බලන්නේ අනතුරෙන් අත් මිදෙන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු ගඟේ පහළට ගහගෙන යද්දී අහුවෙන්නේ මොකද්ද? අහුවෙන කුමක හෝ එල්ලෙන්නයි උත්සාහ දරන්නේ. ඔහුගේ අතට අහුවෙන හැම එකක්ම කැඩලා ගිහිල්ලා ඔහුව සැඩපහරටම යොමු වෙනවා, නතු වෙනවා. සැඩපහර විසින් ඔහුව පහළටම ගසාගෙන යනවා. එල්ලෙන දෙයින් ඔහුට පිළිසරණක් ලැබෙන්නේ නැහැ. ඔහු මේ නිසාම විශාල කරදරයකට පත් වෙනවා. බලන්න මේ සජීවී උපමාව ගැන අපි පොඩ්ඩක් මොහොතක් හිතමුකෝ. වේගයෙන් දෙගොඩ තලා යන ගඟකට ඔබ වැටෙනවා. හරිද? වේගයෙන් දෙගොඩ තලා යන මහා සැඩපහරකට ගඟකට ඔබ වැටුනොත් ඔබට ඇති වෙන්නේ මොන බියද? මරණ බිය. ඔබ කුමක හරි කමන්නේ එල්ලෙන්න නේද බලන්නේ? ඇයි? ජීවත් වෙන්න කැමති, මැරෙන්න අකමැති. පින්නතුනි බලන්න, බරපතල රියානතුරු වලට ලක් වුණාට පස්සේ ඇතැම් රෝගීන් කෝමා තත්ත්වයට පත් වෙලා මාස ගණන්, ඇතැම් විට අවුරුදු ගණන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා. ඇතැම් විට තමන්ගේ සමීපතමයන්ට, ඥාතීන්ට ලක්ෂ ගණන් මුදල් වියදම් කරන්න වෙනවා. ඇතැම් විට මෙවැනි රටවල් වල අදාළ ප්‍රතිකාර ක්‍රම නැත්තම් වෙනමම පෞද්ගලික ආස්‍යානා කුලී පදනම් මත අරගෙන වෙනමම එයා ජෙට් වල, ඇම්බියුලන්ස් එයා ජෙට් වල වෙනමම ප්‍රතිකාර සහිත ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් රටකට අපි අපේ රෝගියාව අරගෙන යනවා. සිංගප්පූරුවට, ඇමරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට, වෙන යම් රටක් වෙන්න පුළුවන්. අපි බලන්නේ කොහොම හරි කරලා අනේ අපේ එක්කිනාව බේර ගන්න ඕනේ. අනේ මේ මොකද්ද උනේ කියලා අපි කොහොම හරි බලන්නේ අර ආබාධිත කෙනාව, දුකටපත් වෙච්ච කෙනාව, අනතුරට ලක් වෙච්ච කෙනාව බේර ගන්නමයි. එතකොට ඒ බේරා ගැනීමේදී අපි මුල් තැන දෙන්නේ මුදලට නෙමෙයි, ජීවිතේට. එතකොට අපි හිතමුකෝ රෝහලෙන් කියනවා මේ රෝගියාව යම් පමණකින් හරි ගොඩ දාන්න මෙච්චර ප්‍රමාණයක් මුදල් වැය වෙනවා. ඒතර අපි බලනවා අපි සතු ස්ථාවර දේපල වස්තුව මිල මුදල් මොනවද තිබෙන්නේ? අපි ඔක්කොම ගණන් හදනවා. ඔක්කොම ගණන් හැදුවත් මදි. ඊට පස්සේ කල්පනා කරනවා අපේ ගෙදර උගස් තැබුවොත්, එහෙම නැත්නම් විකුණා දැම්මොත් අපිට මේ මුදල ලබා ගන්න පුළුවන්. අපි මොකද කරන්නේ? අපි ජීවත් වෙන නිවාස, අපි ගමන් බිමන් යන වාහන උකස් කරනවා. ඇතැම් විට සින්නක්කරේටම විකුණනවා. ඒ විකුණලා හරි කමන්නේ බලන්නේ අර කරදරයට, දුකට, අනතුරට පත් වෙච්ච කෙනාව බේරා ගන්නමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔය විදිහමයි අශෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. මෙන්න මේ වචන මතක තියාගන්න ඕනේ. පාලියෙන් තිබෙන්නේ අසුතවා පුතුජනෝ. අසුතවා පුතුජනෝ කියලා කියන්නේ
ජීවිතාබෝධය ලබන්නට අදාළ පණිවිඩය අහපු නැති. ජීවිතාබෝධය ලබන්නට අවශ්‍ය පණිවිඩය අහපු නැති පුද්ගලයාට කියනවා අසුතවා පුතුජනෝ, අශෘතවත් පෘථග්ජනයා කියලා කියනවා. එතකොට ජීවිතාබෝධය ලැබෙන්නේ කුමන පණිවිඩයකින්ද? ජීවිතාබෝධය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයෙන්, චතුරාර්ය සත්‍ය පණිවිඩයෙන්, බෝධිපාක්ෂික ධර්ම නම් වූ පණිවිඩයෙන්. මෙන්න මේ දහම් පණිවිඩය අහපු නැති කෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට කියනවා අශෘතවත් පෘථග්ජනයා. සසරේ තියෙන බරපතලකම, සසරේ තියෙන අන්තරාය කර බව, සසරේ තියෙන බිහිසුණු බව, සසරේ ඇති දරුණු බව, සසරේ ඇති නපුරු බව, සසරේ ඇති කටුක බව, සසරේ ඇති මේ ස්වභාවය අශෘතවත් පෘථග්ජනයා දන්නේ නැහැ. එයා හිතන්නේම සසර කියලා කියන්නේ රතු පාවඩයක් මතින් දිවෙන, රෝසමල් පෙති හිපු, උඩට මුතුකුඩ ඉහපු, සියතුන් කුරුළු කොබෙයියන් නාද කරන විනෝද උයනක් කියලායි හිතෙන්නේ. කාටද එහෙම හිතෙන්නේ? අශෘතවත් පෘථග්ජනයාට. විතක අශෘතවත් පෘථග්ජනයා තමන්ගේ බලාපොරොත්තු සොන්වීම නිසා, තමන්ගේ බලාපොරොත්තු තමන් බලාපොරොත්තු ආකාරයට සිද්ධ කරගන්න බැරි වීම නිසා කලකිරෙනවා. කලකිරුණට ඒ කලකිරීම මොහොත විතරයි පවතින්නේ. මොහොතකට කලකිරලා මොහොතකට ආයිමත් සංසාරෙටම හිත අලෝ ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර මහා සැඩ ගංගාවේ පහළට ගහගෙන යන පුද්ගලයා වගේ ජීවිතාබෝධය ලබන්නට අවශ්‍ය දහම් පණිවිඩය අහපු නැති පුද්ගලයා. ඔහු මෙන්න මෙවැනි ලක්ෂණ වලින් සමන්විතයි. ඔහු සතු ලක්ෂණ 6ක් තිබෙනවා. මේවා එකින් එක මතක තියාගන්න. ඔහු සතු පළමු ලක්ෂණය තමයි අරියාණං අදස්සාවි. ඔහුට ආර්ය දර්ශනයක් නැහැ. ආර්යයන් වහන්සේලා මේ ලෝකේ දකින දැක්මක් තිබෙනවා. ඒ දැක්ම ප්‍රඥාවට සම්බන්ධයි. මෙතන මේ අදස්සාවි කියන වචනෙන් අදහස් කරන්නේ මේ S2කින් දකින්නේ නැහැ කියන එක නෙමෙයි. S2කට පේන්නේ නැහැ කියන එක නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්නේ නැහැ කියන එකයි. ආර්යයන් වහන්සේලාගේ දැක්ම ඔහුට නැහැ. අරියාණං අදස්සාවි. දෙවන කාරණය අරිය ධම්මස්ස අකෝවිදෝ. ඔහු ආර්ය ධර්මයට අදක්ෂයි. කෝවිද කියනෝ දක්ෂ, අකෝවිද කියනෝ අදක්ෂ. ඔහු අරිය ධම්මස්ස ආර්ය ධර්මයට අකෝවිදෝ අදක්ෂයි. දැන් මේ ධර්මයේ තේරුම් ගන්නට Taman තුල දක්ෂතාවයක්, ශක්්‍යතාවයක් තියෙන්න එපේ. ධර්මාවබෝධය ලබන්නට අවශ්‍ය දක්ෂතාවය නුවණින් විමසීමෙන්මයි ඇති වෙන්නේ. හරිද? එතකොට ඒ නුවණින් විමසීමේ කුසලතාවය මේ පෘථග්ජන පුද්ගලයාට නැහැ. අරිය ධම්මසකෝවිදෝ. අරිය ධම්මේ අවිනීතෝ. විනීත කියනවා සංවරයට. අවිනීත කියනවා අසංවරයට. එහෙම නැත්නම් විනීත කියනවා හික්මීමට. අවිනීත කියන නොහික්මීමට. අරිය ධම්මේ අවිනීතෝ කියලා කියන්නේ මේ අශෘතවත් පෘථග්ජනයා ආර්ය ධර්මයක් තුල හික්මෙන්නේ නැහැ. ආර්ය ධර්මයක් තුල හික්මෙන්නේ නැහැ. කියන්නේ ඔහුට සිල් රකනවා කියන එක වදයක්. දැස් වසාගෙන භාවනා කරනවා කියන එක වදයක්. මේ විරාගී ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා කියන එක වදයක්. ඔහු කැමති වෙන්නෙම අවිනීත දේවල් වලට, අසංවර දේවල් වලට, කැළඹෙන දේවල් වලට, කාමයේ ජනිත කරවන, ව්‍යාපාදයේ ජනිත කරවන, විවිධ අර්බුද නිර්මාණය වෙන, විවිධ නරක දේවල්ම Tamanට හිතෙන එවැනි දේවල් වලට මොහු රුචි. හැබැයි ආර්ය ධර්මයට මොහු අරුචි. ඒක තමයි තුන්වන කාරණය. ඒතර පළවෙනි කාරණය මොකද්ද? අරියාණං අදස්සාවි. ආර්ය ධර්මය කියන්නේ ආර්යයන් වහන්සේලාගේ දැක්මක් ඔහුට නැහැ. අරියාණං අදස්සාවි. කාරණාංක 2 ආර්ය ධම්මසකෝවිදෝ. ආර්ය ධර්මයට අදක්ෂයි. කාරණාංක 3 ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයක් තුළ ඔහුට හික්මෙන්න බෑ. කාරණාංක 4
සත්පුරිසානං අදස්සාවි. සත්පුරුෂයෙක් සතු දැක්මක් ඔහුට නැහැ. සත්පුරුෂයෙක් සතු දැක්මක් තිබෙනවා. සත්පුරුෂයා සතු මූලිකම දැක්ම තමයි කෘතවේදී බව, කළගුණ දන්නා බව. සත්පුරුෂයා සතු ඊළඟ ලක්ෂණය තමයි සත්පුරුෂකම. සත්පුරුෂයා සතු ඊළඟ ලක්ෂණය මොකද්ද? සත්පුරුෂකම. සත්පුරුෂයා සතු ඊළඟ ලක්ෂණය තමයි නුවණින් මෙනෙහි කිරීම. එහෙනම් සත්පුරුෂයා කළගුණ දන්නා කෙනෙක් වෙන්නට ඕනේ. සත්පුරුෂ ගුණධර්ම වලින් සමන්විත කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම සත්පුරුෂයා නුවණින් විමසන කෙනෙක් වෙන්නට ඕනේ. අදාළ දේ නුවණින් විමසන කෙනෙක් වෙන්නට ඕනේ. මෙන්න මේ සත්පුරුෂ දැක්ම ඔහු තුල නැහැ. ඒක කාරණාංක 4. සත්පුරුෂාණං අදස්සාවි. කාරණාංක 5. සත්පුරිස ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂයන්ගේ ධර්මයෙහි යහු දක්ෂ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරිස ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයන් හික්මෙන ධර්මයේ ඔහු හික්මෙන්න කැමති නැහැ. සත්පුරුෂ ධර්මයේ තුල ඔහු හික්මෙන්නේ. එහෙනම් මේ පෘථග්ජනයා සතු කරුණු 6ක් තිබෙනවා. මේ 6 මම නැවතත් කියනවා. මේව මතක තියාගන්න ඕනේ. අරියාණං අදස්සාවි. කාරණාංක 1. අරිය ධම්මස්සකෝ විදෝ. කාරණාංක 2. අරිය ධම්මේ අවිනීතෝ. කාරණාංක 3. සප්පුරිසාණං අදස්සාවි. කාරණාංක 4. සප්පුරිස ධම්මස්සකෝ විදෝ. කාරණාංක 5. සප්පුරිස ධම්මේ අවිනීතෝ. කාරණාංක 6. සිංහලෙන් කිව්වොත් එහෙම කාරණාංක 1. ආර්යයන් වහන්සේලාගේ දැක්ම ඔහුට නැත. ආර්ය ධර්මයට අදක්ෂයි. ආර්ය ධර්මයක නොහික්මෙයි. සත්පුරුෂ ධර්මයට අදක්ෂයි. සත්පුරුෂ දැක්මක් ඔහුට නැත. සත්පුරුෂ ධර්මයට අදක්ෂයි. සත්පුරුෂ ධර්මයේ නොහික්මෙයි. මෙන්න මේ පුද්ගලයා මේ අනිත්‍ය වූ දුකට අයත් වූ තමන්ගේ වසඟේ පවත්වන්නට බැරි මේ පංච උපාදානස්කන්ධ ජීවිතය පිළිබඳව 20 ආකාරයකින් අනාබෝධයෙන් කටයුතු කරනවා. 20 ආකාරයකින් අනාබෝධයෙන් කටයුතු කරනවා. මේ 20 ආකාරය ඔබට තේරුම් ගන්න පුළුවන් එක කාරණයක් කරුණු 4 බැගින් තේරුම් ගත්තොත්. ඒතර 4 ඒවා 5ක් 20යිනේ. ඒ කියන්නේ රූපයට අදාළ කරුණු 4ක් තිබෙනවා. විඳීමට අදාළ කරුණු 4ක් තිබෙනවා. සංඥාවට අදාළ කරුණු 4ක් තිබෙනවා. සංස්කාර වලට අදාළ කරුණු 4ක් තිබෙනවා. විඥාණයට අදාළ කරුණු 4ක් තිබෙනවා. ඒතර 4 ඒවා 5ක් කියද 20යි. එතන මෙතන මේ 5යි කියලා කිව්වේ උපාදානස්කන්ධ 5. අනවබෝධයෙන්ම බැඳිලා ගිය කරුණු 5. මොනවටද මේ අනවබෝධයෙන්ම බැඳිලා ගිහිල්ලා තිබෙන්නේ? සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයට බැඳිලා ගිහිල්ලා. එතකොට ඒක රූපස්කන්ධය තමයි තිබෙන්නේ. අනවබෝධයෙන්ම බැඳීම නිසා ඒ රූපස්කන්ධය රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. විඳීමට අනවබෝධයෙන් බැඳිලා සාමාන්‍යයෙන් පවතින වේදනාස්කන්ධයක්. හරිද? නමුත් අනවබෝධයෙන්ම විඳීමට බැඳීම නිසා එය වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධය බවට පත් වෙනවා. ඒ වේදනා උපාදානස්කන්ධය හටගන්නේ ස්පර්ශයෙන්. පස්සපච්චය වේදනා. එහෙමයි මතක තියාගන්නට ඕනේ. ඒ වගේම අනවබෝධයෙන්ම බැඳිලා ගිහිල්ලා ඉන්නවා හඳුනා ගන්න දේවල් වලට. හඳුනා ගන්න ස්වභාවයට කියනවා සංඥාව. සාමාන්‍යයෙන් පවතින සංඥා ස්කන්ධයක්. නමුත් බැඳී ගිය නිසා සංඥා ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි චේතනා පහළ කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඔස්සේ අපිට සිතිවිලි උද්දීපනය වෙනවා. සිතිවිලි උපදිනවා. ඒ සිතිවිලි ඉපදීම සංස්කාර උපාදානස්කන්ධය හැටියට හඳුන්වනවා. ඇත්තෙම මෙතන මේ උපාදානස්කන්ධයක් නෙමේ පවතින්නේ.
සංස්කාර හට ගැනීමක්. නමුත් අනවබෝධයෙන්ම ඇතිවෙන බන්ධනය නිසා සංස්කාරස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය බවට පත් වෙනවා. එතකොට රූපය හටගන්නේ සතර මහා ධාතුන් නිසා. විඳීම් හටගන්නේ ස්පර්ශය නිසා. සංඥාව නම් වූ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ ස්පර්ශය නිසා. සංස්කාර හටගන්නේ ස්පර්ශය නිසා. පස්වන කාරණය විඥාණය. විඥාණය හටගන්නේ නාම රූප නිසා. සාමාන්‍යයෙන් පවතින්නේ විඥානස්කන්ධයක්. නමුත් අනවබෝධයෙන්ම බැඳී යාම නිසා විඥානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. සාමාන්‍ය ලෝකෙ තිබෙන්නේ රූපස්කන්ධයක්, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. අර සාසවං උපාදානීයං. දැන් කන්ද සූත්‍රයේදී විග්‍රහ කරන්නේ කෙලෙස් සහිතව බැඳී යන නිසා. කෙලෙස් සහිතව බැඳී යන නිසා රූපය රූප උපාදානස්කන්ධය කියලා හඳුන්වනවා. විඳීම වේදනා උපාදානස්කන්ධය කියලා හඳුන්වනවා. සංඥාව සංඥා උපාදානස්කන්ධය කියලා හඳුන්වනවා. සංස්කාර සංස්කාර උපාදානස්කන්ධය කියලා හඳුන්වනවා. විඥානේ විඥාන උපාදානස්කන්ධය කියලා හඳුන්වනවා. එතකොට මේ ආර්යයන් වහන්සේලා නොදකින, ආර්යයන් වහන්සේලාගේ දැක්ම නැති, ආර්ය ධර්මයේහි අදක්ෂ, ආර්ය ධර්මයක් තුළ නොහික්මෙන, සත්පුරුෂ දැක්ම නැති, සත්පුරුෂ ධර්මයට අදක්ෂ, සත්පුරුෂ ධර්මයක නොහික්මෙන මේ අශෘතවත් පෘථග්ජනයා, ධර්මාබෝධයේ පණිවිඩය නොලැබිච්ච පුද්ගලයා රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං. භාගතුන් වහන්සේ දේශනා කරන මේ පුද්ගලයා සතර මහා ධාතුන් නිසා හටගන්න රූපය ගැන හිතනවා. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුලාවෙන් දකිනවා. ඔහුට හිතෙනවා මේ ආත්මය කියන එක තියෙන්නේ රූපයත් සමග එකතු වෙලයි. එතකොට ඔහුට ආත්මය හැටියට පේන්නේ මොකද්ද? මුලාවෙන් රූපය. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට මුලාවෙන් දකිනවා. එහෙම නැත්නම් ඔහු හිතනවා මේ ආත්මය හැදිලා තියෙන්නේ රූප වලින්. එහෙම නැත්නම් හිතනවා ආත්මයේ තුල රූපයේ තිබෙන බව මුලාවෙන් දකිනවා. එහෙම නැත්නම් මේ ආත්මයේ තියෙන්නේ රූපය ඇතුලේ. එහෙම නැත්නම් ඔහු හිතනවා ආත්මයේ තිබෙන්නේ රූපය තුල බව මුලාවෙන් දකිනවා. ආත්මය රූපය ඇතුළට ගිහිල්ලා තියෙන එකක් කියලා ඔහු සතර ආකාරයක මුලාවකින් දකිනවා රූපය පිළිබඳව. ඔහුගේ ඒ රූපය නැසී වෙනසී යනවා. එතකොට ඔහු ඒ කාරණේ හේතු කරගෙන ආයමත් අමාරුයි වැටෙනවා. ඒක හරියට අර මහා සැඩපහරට ගංගාවට අසු වෙච්ච කෙනා ආයමත් බේරීම පිණිස කුමක් හෝ ගම් ඉවුරේ තිබෙන දෙයක එල්ලෙනවා වගේ ආයමත් මේ රූපය උරුම කරගත්ත කෙනාට එල්ලෙන්න තියෙන මනාවබෝධයෙන් රූපයක් තුලමයි. දැන් බලන්න Taman අනිත්‍ය වූ දුකට අයත් වූ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි රූපයක් පරිහරණය කරනවා. දැන් මම කියලා හිතාගෙන මේ ශරීරය තුල තිබෙන්නේ මූලික පදාර්ථ හතරක්නේ. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මහා ධාතුන්, සතර මහා භූත කියලාත් කියනවා. එතකොට මේ සතර මහා භූතයන්ගෙන් නොයසේනම් සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් පරිහරණය කර කර ඔබ පතන්නේ ඒ જાතියේම රූපයක් නේද? අසවල් කෙනා මට ඕනි. අසවල් කෙනා මට නොලැබුණොත් මම මියදෙනවා. අසවල් කෙනා මට කැමැත්ත නොදුන්නොත් මම ඒ කෙනාව විනාශ කරනවා. සතර මහා ධාතුන්ට අයත් රූපයක් පරිහරණය කර කර යලි පතන්නේ ආයෙම එල්ලෙන්න හදන්නෙම සතර මහා ධාතුන්ට අයත් රූපයකමයි. එතකොට ඔහුට සාරවත් දෙයක් ලැබෙනවද? අනිත්‍ය වූ දුකට අයත් වූ තමන්ගේ වසඟේ පවත්වන්නට බැරි රූපයකට හිමිකම් කියමින් රූපයක් පරිහරණය කර කර
ආයමත් පතන්නේ රූපයකට අදාළ දෙයක්ම නම් තමා තුලින් වේවා බාහිරින් වේවා ඔහුට ලැබෙන්නේ මෙන්න මේ ටික විතරයි. ඔහුට යලි ලැබෙනවා ජාතිපි දුක්ඛ. ඉපදීමේ දුක. ජරාපි දුක්ඛ. ඉපදුනා නම් දි รา පත් වීමේ දුක උරුම වෙනවා. ව්‍යාධිපි දුක්ඛෝ. රෝග පීඩා වසංගත වැළඳීමේ දුක උරුම වෙනවා. මරණම්පි දුක්ඛං. හිමිකම් කියන ජීවිතය අපිට අහිමි වෙනවා. මරණයටපත් වීමේ අත්දැකීම මරණ දුක අපිට අත්දකින්නට අත්විඳින්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියන් සමග එකට එක් වෙන්නට වෙනවා. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. කොච්චර අපි වටා අපිට ආදරය කරන අපිට ලෙන්ගතු අපිව නොදක ඉන්න බෑ කියලා හිතාගෙන ඉන්න අය කොතෙකුත් හිටියත් අපිට ඒ අයගෙන් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඇතැම් විට මරණයෙන් ඇතැම් විට ජීවත් වෙලා ඉද්දිම වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. අපි කැමති මේ අනිත්‍ය වූ උරුමයක් හැටියට ලැබිච්ච මේ රූපය වෙනස් නොවෙනවා නම් දි รา පත් නොවෙනවා නම් රෝගී නොවෙනවා නම් මියදෙන්නේ නැත්තම් දුකට විපතට කරදරයට පත් වෙන්නේ නැත්තම් අපි කැමති. නමුත් අපි අකමැති දෙයම සිද්ධ වෙනවා. මේ රූපයට අපි අකමැති දෙයම සිද්ධ වෙනවා. කැමති දේ අපිට අහිමි වෙලා යනවා. යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබීමත් දුකයි. බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේක තමයි රූපයට කැමති කෙනාට ලැබෙන්නේ යලි යලි ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි. විඳීම කැමති කෙනා ඉන්නවා. විඳීම කැමති කෙනා යලි යලි පතන්නේ මොන විඳීමද? සැප විඳීම පතනවා. සැප විඳීම පතාගෙන ඉන්නකොට යම් සැපයක් අත්දකින්නවා. හැබැයි ඒ අත්දකින සැපය තිරසාර නැහැ. සදාකාලික නැහැ. නිට්ටය නැහැ. බොහෝ විට සසරේ අපිට ලැබෙන්නේ සැප සහගත අත්විඳීම නෙමෙයි. දුක් සහගත විඳීමමයි. දුකමයි බහුල. බලන්නකො මේ අපි ගත කරන ජීවිතයට කියන්නේ සුගති ජීවිතේනේ. අපි මේ ඉන්නේ සුගතියේ අවසානම තලයේ. අපි ගත්තොත් දැන් වාහනයක අපි ගත්තොත් බස් රථයක පාපුවරුවේ වගේ බස් රථයක පාපුවරුව වගේ සුගතියේ පාපුවරුව තමයි සුගතියේ ෆුට්බෝඩ් එක තමයි මනුස්ස ලෝකේ කියලා කියන්නේ. යන්තමින් එලිලා ඉන්නේ. හරිද? සුගතියේ පාපුවරුව නම් වූ මනුස්ස ලෝකේ අපි එලිලා ඉන්නවා. හරිද? එතකොට ඇතුළට යන්නත් පුළුවන්, එළියට වැටෙන්නත් පුළුවන්. ඒ පාපුවරුවනේ ඉන්නේ. අන්න ඒ වගේ මනුස්ස ලෝකෙට ආපු අපි මේ දක්වා උපතේ සිට මේ දක්වා වැඩිපුර විඳලා තියෙන්නේ මේ දැන් මේ වෙනකොටත් විඳ ඉන්නේ සැපද දුකද ඔබ ඔබෙන් අහන්න විමසුන් නොවන අවදි කරන්න ඔබ මේ දක්වා විඳලා තියෙන්නේ බහුලව විඳලා තියෙන්නේ සැපද දුකද කුමක්ද උත්තරේ ඔබ ඔබටම පිළිතුරු ලබා දෙන්න. මට මේක කියද්දි මතක් වෙනවා සීවලී කුමාරයාගේ උත්පත්තිය පිළිබඳව. සීවලී කුමාරයාගේ අම්මගේ නම සුප්පාවාසා. සුප්පාවාසා තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. මෙතුමියට මේ ලෝක ඉතිහාසයේ ගත්තට පස්සේ එදා මෙදා තුර අම්මා කෙනෙක් හැටියට අත්දකින්න ලැබෙන දරුණුම නරකම දේ අත්දකින්නට සිද්ධ වුණා. අමිහිරිම දේ අත්දකින්න සිද්ධ වුණා. ඒ තමයි දරුවෙක් මාතු ගර්භයට ආවට පස්සේ සාමාන්‍යයෙන් මාස 9ක් උපරිම 10ක් ඇතුළත දරුවා මාතු ගර්භය තුල මෝරලා මෙලොව එළිය දකිනවා. මෑණියන් විසින් දරුවා මෙලොවට බිහි කරනවා. නමුත් සුප්පාවාස අම්මා දරුවාව දරු ගැබට ආවට පස්සේ
මාස 6ක් 7ක් 8ක් 9ක් ගත වුණා. මාස 10ක් ගත වුණා. නමුත් දරුවාව මෙලොවට බිහි කරන පරිසරය නැහැ. හරිද? විලිරුදාව කියලා කියන්නේ මේ සුප්පාවාස අම්මාට ඒක ඇති වෙන්නේ අවුරුද්දක් පහ වුණා. දැන් අනිත් අය පුදුමයි. අවුරුද්දකුත් පහ වුණා නේද? දැන් දරු ගැබ එන්න එන්න මෝරනවා. වසර 2ක් ගත වුණා. අනිත් අයට පුදුමෙන් පුදුමයි. දරුවා ප්‍රසූත වෙන්නේ අවුරුදු 3ක් ගත වුණා. පුදුමෙනුත් පුදුමයි. මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා හැමෝම කිව්වා. අවුරුදු 4ක් ගත වුණා. 5ක් ගත වුණා. 6ක් ගත වුණා. දැන් දරු ගැබට අවුරුදු 7යි. විශාල දරු ගැබක්. අනිත් අයට හිතා ගන්න බෑ. මොකද්ද මේ කියලා. අවුරුදු 7යි මාසයයි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අවුරුදු 7යි මාස 7යි. දරු ගැබට වයස. දැන් මේ අම්මට මේක විඳ දරා ගන්න බෑ. හරි අපහසුයි. දැන් කාන්තාවක් හැටියට මේ අත්දැකීම අම්මා කෙනෙක් වෙච්ච තැනැත්තියන්ට තිබෙනවා. අපේ මෑණිවරුන්ට තිබෙනවා. දරු ගැබක් ගර්භයට ආවට පස්සේ තියෙන ඒ අත්දැකීම, ඒ වගකීම දැන් මේ අම්මට එවැනි අත්දැකීමක් නෙමෙයි. එදා මෙදා අතර ලෝක ඉතිහාසයේ කිසිම කෙනෙකුට සිද්ධ නොවෙච්ච එකක් සිද්ධ වුණේ. දැන් බලන්න දැන් මේක කියද්දි අපිට හිතෙන්න පුළුවන් එහෙම එකක් වෙන්න පුළුවන්ද කියලා. දැන් බලන්න ඇතැම් අම්මලා නියුන් දරුවෝ බිහි කරනවා. දරුවෝ 4 දෙනා 5 දෙනා බිහි කරන. දැන් ලංකාවේ මෑතක අම්මා කෙනෙක් දරුවෝ 5 දෙනෙක් බිහි කළා. ලෝකයේ ඇතැම් රටවල් වල අම්මලා දරුවෝ 12 15 16 බිහි කරලා තිබෙනවා. එතකොට එක දරුවෙක් බිහි කරපු එහෙම නැත්නම් නියුන් දරුවෝ බිහි කරපු අම්මා කෙනෙකුට මේක හිතා ගන්න බැරි එහෙම වෙන්න පුළුවන්ද කියලා. එහෙම වෙලා තියෙනවනේ ඉතින්. එහෙම වෙනවනේ. එතකොට මේ අම්මත් අවුරුදු 7යි මාස 7ක්. මේ සුප්පාවාසා අම්මා තමන්ගේ ස්වාමිපුරුෂයා අමතලා කියනවා මහත්තයෝ භාග්‍යතුන් වහන්සේ විහාරයේ වැඩ සිටිනසේක. භාග්‍යතුන් වහන්සේට පවසන්න සුප්පාවාස උපාසිකාව මේ වගේ දුකකටපත් වෙලා ඉන්නවා කියලා දැනුවත් කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට තාත්තා ගියා විහාරෙට. ගිහලා මේ පොත සැලකලා බුදුරජාණන් වහන්සේ එසැනින් ඒ මොහොතේම සත්‍යක්‍රියාවක් කළා. සුප්පාවාසා සුවපත් වේවා. සුප්පාවාසා සුවසේ දරුවා මේ ලොවට බිහි කරාවා කියලා. පෙරහන් කඩේකින් පැන් වැක්කිරෙනවා වගේ සුප්පාවාසා උපාසිකාව මෙලොවට දරුවාව බිහි කළා. පිරිමි පුතෙක්. පුතාට වයස කීයද දැන්? අවුරුදු 7ක දරුවෙක්. දැන් ඉපදිච්ච ගමන් ඇවිදිනවා. ඉපදිච්ච ගමන් කතා කරනවා. දැන් තාත්තා ගෙදර යනකොට දරුවා ලැබිලා පුතෙක් ඉන්නවා කතා කරන ඇවිදින. හරි සතුටුයි. අම්මා සුවපත් වුණා. දරුවාව නහවා පිරිසිදු කොට වස්ත්‍ර පොරවා දැන් බුදුරජාන් වහන්සේට මුණ ගැසන්නයි හදන්නේ. අම්මයි තාත්තයි කතා වෙනවා. අපි මේ සතුටට බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේට එක දිගට දින 7ක් අකණ්ඩව දින 7ක් අපි බුද්ධ ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාට දානේ පූජා කරමු කියලා බුදුරජාන් වහන්සේට විහාරයට ගිහිල්ලා මේ පොත සැල කරලා දානෙට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනා බාර අරගෙන දැන් ඔන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා සුප්පාවාස උපාසිකාවගේ නිවසට වැඩම කළා. දැන් නිවස පුරා ආසන පනවා තිබෙනවා. තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ආසනයේ වැඩ ඉන්නවා. ඔය අතර සරියුත් මුගලන් ආදී ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා. අර අවුරුදු 7 පුතා. දැන් ඒ පුතාගේ නම මොකද්ද? සීවලි.
සීවලී පුතා. කවුද සීවලී පුතා කියලා කියන්නේ? ඊට පස්සේ සසුන්ගත වෙලා සීවලී මහා රහතන් වහන්සේ බවට පත්වෙච්ච පුතා. ලාභීන් අතර අග්‍ර උත්තමයා තමයි අර සුප්පාවාස අම්මගේ මව් කුසේ. අවුරුදු 7යි මාස 7ක් හිර වෙලා හිටියේ. දැන් මේ සීවලී පුතා සරියුත් මහරහතන් වහන්සේ සමග කතා කරනවා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා, කොහොමද බබෝ? සුවසේ හිටියද? අනේ ස්වාමීනි, මොන සැපයක්ද? අවුරුදු 7ක්ම හිර වෙලා හිටියේ. කළුවර කාමරයක් ඇතුළේනේ. කළුවර කාමරයක් ඇතුළේ තමයි ස්වාමීනි මට ඉන්න සිද්ධ වුණේ හිර වෙලා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ සමග මේ පුතා හුරුතල් බස් පඬිත බස් පවසනකොට දැන් අර වේදනාවෙන් විඳව හිටපු සුප්පාවාස අම්මට හරි සතුටුයි. දැන් Taman මෙතෙක්කල් විඳ දුක අමතකයි. දැක්කද? ලෝක සත්වයා කැරකි එන්නෙම සැපේට. සැපේ තමයි ලෝකයාගේ හීනය. බුදුරජාණන් දේශනා කරන සුඛකාමානි භූතානි දුක්ඛ පටික්ඛූලානි. ලෝකයා කැමති සැපේට, අකමැති දුකට. ලෝකයා මේ විදිහට සැපේ පතද්දි දුක ප්‍රතික්ෂේප කරද්දි යලි කැරකිලා වැටෙන්නේ ප්‍රතික්ෂේප කරන දුක වෙතටයි. දැන් සාරිපුත්තයන් වහන්සේ සමග මේ දෙබස කර ඉන්නකොට සීවලී කුමාරයා අම්මා ඒ ගැන හිත සතුටු වෙනකොට බුදුරජාන් වහන්සේට හරි අපූර්ව දහම් සිතිවිල්ලක් සම්බුදු හිතේ උපදිනවා. ඒ සම්බුදු හිතේ උපදින දහම් චින්තාවන්ට කියනවා උදාන කියලා කියනවා. බුදුරජාණන්සේ ගාථාවකින් උදානයක් ප්‍රකාශ කරනවා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුකස්ස රූපේන පමාද මතිවත්තති. ඒක අපි හැම දිනාටම වැදගත්. ඔබට මට අප හැමතෙම වැදගත් පණිවිඩයක් පද 4කින් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කොට වදාලා. කුමක්ද පද 4? අසාතං සාත රූපේන අමිහිරි දේ එන්නේ මිහිරි ස්වરૂපයෙන්. අමිහිරි දේ මිහිරි ලේබලේ අලවලා එනවා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං අප්‍රිය දේවල් වලට ප්‍රිය ලේබලේ අලවනවා. ඇතුලේ තියෙන අප්‍රිය දේ නමුත් ලේබලේ තියෙන්නේ ප්‍රියයි කියලා ගහලා. දුක්ඛං සුකස්ස රූපේන දුක ඇතුලේ තියෙනවා. බාහිරින් පෙන්නනවා සැපයක් තියෙනවා කියලා ලේබලේ ගහලා තියෙනවා. ඇතුලේ තියෙන දුක බාහිරින් ලේබලේ අලවලා තියෙනවා සැප කියලා. මේ විදිහට අමිහිරි දේ මිහිරි ස්වરૂපයෙන් පැමිණ. ඒ වගේම අයහපත් දේ යහපත් ස්වરૂපයෙන් පැමිණ. නපුරු දේ මෘදුමලක් ස්වરૂපයෙන් පැමිණ. දුක් දේ සැප ස්වરૂපයෙන් පැමිණ පමාද මතිවත්තති. ධර්මාබෝධය ලැබපු නැති පුද්ගලයාව යට කරගෙන යනවා කියනවා. කුමකින්ද යට කරගෙන යන්නේ? මේ අර නදී සූත්‍රයේ සඳහන් කරපු ආකාරයට ගඟට සැඩ පහට වැටිච්ච මිනිස්සයාව ගංගාවේ පහළ අතරට ගහගෙන යනවා වගේ යලි ලෝක සත්වයා ඉපදීම වෙතම ගහගෙන යනවා. දි รา පත් වීම වෙත ගහගෙන යනවා. රෝගී වීම වෙත ගහගෙන යනවා. මරණය වෙත ගහගෙන යනවා. හැඬීම වැළපීම කායික මානසික දුක් දුම්නස් සුසුම් හෙලීම් තියෙන දිශාවටම ගහගෙන ගිහිල්ලා ලෝක සත්වයා අවසන සතර අපායටම වැටෙනවා. එහෙනම් අපි එකක් මතක තියාගන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන ආකාරයට අපිට මේ ජීවිත වලින් සැනසීමක් අත්දකින්න නම් අපි සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසන්න ඕනේ. ඒ වගේම ස්පර්ශයෙන් හටගත් විඳීම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසන්නට ඕනේ. ඒ වගේම ස්පර්ශයෙන් හටගත් සංඥාවන් හඳුනා ගැනීම
අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසන්නට ඕනේ. ඒ වගේම ස්පර්ශය නිසා හටගත්ත සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම විමසන්නට ඕනේ. ඒ වගේම නාම රූප නිසා හටගත්ත විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසන්නට ඕනේ. එතකොට ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා මේ රූපයත් මේ විඳීමත් මේ සංඥාවත් මේ සංස්කාරත් මේ විඥානයත් අනිත්‍යයි. සදාකාලික නැහැ. ස්ථිර නැහැ. හැමදාම එක වගේ පවතින්නේ. මේක අනිත්‍යයි. මේ තුල තියෙන අනිත්‍ය දහමක්. එතකොට මේ තුලින් උපදින්නේ දුක. මේ තුලින් උපදින්නේ කුමක්ද? දුක. ඒ වගේම මේක තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ අනිත්‍ය වෙද්දි වෙනස් වෙද්දි නැසෙද්දි වෙනසෙද්දි මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පතන්න බෑ. නැසෙන වෙනසෙන දේවල් නැසෙන්න වෙනසෙන්න එපා කියලා පතන්න බෑ. නොනැසේවා අහිමි නොවේවා කියලා පතන්න බෑ. ඒ කියන්නේ අපේ වසඟේ පවත්වන්න බෑ. ශ්‍රාවකයා අවබෝධ කරගන්න මේ හැම එකක්ම මගේ නොවේ. මගේ නොවේ කියලා හිතන්නට ඕනේ. මගේ තමයි කියලා නේ, මගේ නොවේ. මම නොවේ. මේ තුල මම නැහැ. මේ තුල මම හිටියානම් මම මේක නැසෙන්න වෙනසෙන්න දෙන්නේ නැහැ. මම මේක අල්ල ගන්නවා, රැක ගන්නවා, පාලනය කරනවා. එහෙම කරන්න බෑ. මේ තුල මම නැහැ. මේ තුල මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක්වත් නැහැ. මගේ ආත්මේ නොවේ කියලා ශ්‍රාවකයා දියුණු කරපු ප්‍රඥාවෙන් අත්දකින්නට මහන්සි ගන්නවා. ඒක නිසා දවසේදී ඔබව දැනුවත් කළේ නදී සූත්‍රය ඇසුරු කරගෙන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය උදාහරණ සහිතව, උපමා සහිතව, ඉතිහාස කතා සහිතව අද ඔබ ශ්‍රවණය කළා. මම අර ධර්ම දේශුම ආරම්භයට කලින් ඔබව යෙදෙව්වා භාවනාවක. ඒ භාවනාව දිගින් දිගටම හුරු කරන්න, පුරුදු කරන්න. තමන්ගේ දවසේ දෛනික දිනචරියාවට එකතු කරගන්න. ටික ටික භාවනා කරන්න. පැය ගණන් නෙමෙයි. අඩුම ගානේ මිනිත්තු 15 හරි භාවනාවකට යොමු වෙන්න. ඔබට කායික සැනසීම, මානසික සැනසීම, කායික නිරෝගී බව, මානසික නිරෝගී බව, කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව, කායික සැපය, මානසික සැපය, මෙලොව සැප, පරලොව සැප, නිවන් සැපයත් අත්දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා හැමනිතරම සිල්වත් වෙන්න, කළගුණ දන්නා කෙනෙක් බවට පත් වෙන්න, නුවණින් විමසන්න, සත්පුරුෂ ගති ඇති කරගන්න, දිනපතා භාවනාවක යෙදෙන්න, ප්‍රඥාව ඇති කරගන්න ඔබ හැමතෙම මෙම සදහම් දෙසුම ශ්‍රවණයෙන්ලත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. ප්‍රඥා රූපවාහිනී නාලිකාව සමග ඒකාත්මිකව අද මෙම දම් දෙසුම ඔබ වෙතට ගෙනීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ අනෝමා කහඳවල මහත්මිය විසින්. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙන්නේ 2014 වසරේ ජුනි මාස 16 වැනි දින අභාවයට පත්වන්නට යෙදුන අමිතිරිගල දොඹගහවෙල පදිංචිව සිටි ඊ.එම්. ගුණතුංග මහත්මයා ඇතුළු පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම නමින් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට. ඊ.එම්. ගුණතුංග මහත්මයා ඇතුළු වර්ග පරම්පරාවේ නමින් අභාවයට පත්වන්නට යෙදුන සියලුම ඥාති හිතයිසීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිත සුවපත් භාවයට පත් වෙත්වා.
චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඉක්මන් භවයකදී සසර දුක්ගිනි නිවා අමා නිවනින් සැනසීමටපත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ධර්මදේශක ස්වාමින් වහන්සේටත් සදහම් ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් මෙම උත්තම කුසලය නිවන් සුව පිණිස පවතිවා කියලා අනෝමා කහඳවල මහත්මිය සෙත් ප්‍රාර්ථනා එක්කොට තිබෙනවා. ඉතින් අනෝමා කහඳවල මහත්මියටත් පවුලේ අනිකුත් ඥාති හිතයිශීන්ටත් මෙම උත්තරීතර පින චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතිවා. පින් කැමති සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන්ව සම්මා සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් යෙහෙන් රකිත්වා රැකදෙත්වා. ලංකා ද්වීපයට සමස්ත ලෝකයට දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවන් සම්පාදනය කොට දෙත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සෑම සියලු ඥාතීන් මේ පින් අනුමෝදන්ව පරලෝක වශයෙන් සැනසෙත්වා. රටදය සමය වෙනුවෙන් ජීවිත පූජා කරපු සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් කරන අතර අප හැමගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිශීන් සෑම සිළු දෙනාටමත් අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේට අපගේ උතුම් මහා මහෝපාද්‍යයන් වහන්සේට සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයට ප්‍රඥා මාධ්‍ය ජාලයේ ගරු සභාපති නායක ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් ලෝකේ පුරා විහිද විසිර පවතමින් බුදුබණ ඇසූ ඔබ හැම දිනාටමත් මෙම උත්තම මහානීය කුසලය ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා. දෙවියන්ට පින් දීමට මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා